තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද අපේ ප්‍රශ්න වැඩසටහනට ලිඛිත ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. අද මුලින්ම මම මල්කාන්තිගෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි. අද ජූනි 16 වෙනිදා 7 වන දුරස්ත භාවනා වැඩමුළුවේ 8 වෙනි දිනය අපිට කමඨහන් සිංහල භාෂාවෙන් කමඨහන් ප්‍රශ්න 7කුත් ඉංග්‍රීසි භාෂාවෙන් එක කමඨහනකුත් ලැබී තියෙනවා මේ වෙනකොට ඉදිරිපත් කිරීමට. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආනාපාන භාවනාවේ හුස්ම තැන්පත් වූ පසු යම් කිසි වේදනාකාරී තැනකට පැමිණි. ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා. මෙය සාමාන්‍ය මස්පිඩු වේදනාවක් නොවේ. ඇටසැකිල්ල වෙවුලමින් මෙන් ඇතිවෙන හිරිවැටීමකි. මාළුවෙකු ගොඩ දැමීමක් වැනිය. කිසි දෙයක් කරගත නොහැකිය. අරමුණ අල්ලා ගැනීමද නොහැකිය. කිහිප විටක්ම භාවනාවෙන් නැගිට්ටේ මෙයින් ගැලවීමටය. නමුත් නිතර මෙය දැන් ඇතිවේ. මීට පෙර භාවනාවලදී සිත හිස් තැනට පැමිණ තිබේ. නමුත් එය ශාන්ත විවේකී ස්වභාවයකි. තවත් විටක කය ගැස්සෙමින් පවතින අතර අරමුණ අල්ලා ගත හැකිය. කයට සිත ගැනීමටත් හැකි වුණි. සක්මන් භාවනාවට ඉතා කැමැත්තක් දක්වයි. පාද තබන විට නිසගෙන්ම වාගේ පාදවල ස්පර්ශය දැනේ. සැහැල්ලුවක් දැනේ. වැඩි වේලාවක් සක්මන් භාවනා කරයි. ඉහත ආනාපාන භාවනාවේ මාළුවෙකු ගොඩ දැමීමක් වැනි වේදනාකාරී ස්වභාවය හමුවේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි ස්වාමීනි. ඔව් දැන් මේ වෙනකොට උත්තරේ ලැබිලා ඇති. ඔක පළවෙනි සැරේ එනකොට තමයි ගොඩක් ඔය බය හිතෙන්නේ. ඒතිෙද්දි තව සැරයක් කෙරුවා නම් ඒක මහා වීර වික්‍රමාන්විත ක්‍රියාවක්. ඒත් ඕක එනවා. හැබැයි ඒකට අර තරම්ම ඔය යකා කළු පාට නැහැ. 3 4 වෙනි 5 6 වෙනි සැරේ යනකොට ඕකේ එමිට අපිට දිරවනවා. අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒ නිසා ඔන්න ඔය පරිේශන ටික ඔය වගේ තියෙන මේ හුඹස් බය මැරෙන්න ඉස්සල්ලා, ලෙඩ වෙන්න ඉස්සල්ලා, වයසට යන්න ඉස්සල්ලා කරලා තියාගන්න කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් එහෙම කරලා තිබ්බොත් මරණ වෙලාවේ මැරෙන්න පුළුවන්. නිකන් අහල කට්ටිය මරන්න නැතුව. ඉතින් ඒ නිසා ඕක දැක්කනම් ඒක ආවනම් භාවනා විශේෂම ලාභයක් කියලා හිතාගෙන ඒතිෙද්දි ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් ඉදිරියට ගියයි කියනවනම් විශාල ලාභයක් කියලා හිතාන ඉදිරියට යන්න. ඒ නිසා මට සුද්ධ කරන්න දෙයක් නැහැ. සූදානම් ශරීරය සහ තමන්ගේම කොන්ෆිඩන්ස් ආත්ම විශ්වාසය තමයි අවශ්‍ය කරන්නේ. දැන් ඒක තියෙනවා ඉදිරියට යන්න කියලා කියමු. දෙවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ. පර්යංකේ සතිය වඩනකොට බොහෝ විට හුස්ම තුනී වෙලා සංඥා මට්ටමට යනවා. ඒවා වේගෙන් යනවා එනවා. දන්නා නොදන්නා ඒවා සමග සිතුවිලිත් එනවා. ගැටීමක් නැහැ. සමහර වෙලාවලට සිතුවිල්ල සමග ඉන්නවා. සමහර වෙලාවට සංඥාව සමග ඉන්නවා. නමුත් සිතුවිල්ල සමග වැඩි වෙලාවක් ඉන්න බව දැනෙනවා. හුස්මත් සියුම්ව දැනෙනවා. ඒවා වෙන්නේ ටිකක් දුරින් වගේ. සමහර වෙලාවට එකපාරටම කන්දකින් වැටෙන්න වාගේ වෙනවා. මුළු ඇඟම ඇඹරිලා වගේ තමයි එහෙම වැටෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. පැය 2ක් පමණ පර්යංකේ ඉන්නවා. දවසටත් දේවල් දකින්නේ හිස් දෙයක් ලෙස. දකින්නවා හැබැයි හිස්. වචනයකින් කියන්න බැරි වුණාට ඡායාවක් වගේ කියලා දැනෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. රිසල් ලීපේකනාගේ නියුන් දවදලෙක් වගේ ලියලා තියෙනවා. ඉතින් ඕක ලස්සන කෑල්ලක් තියෙනවා. මොකක් හරි විකාරයක් දැකලා තමයි හිස් වෙන්නේ. ඒ දැකපු දේ දැකලා ඒක නැතුණා කියන්නේ හිස්භාවය. හිස්භාවය මේ සාපේක්ෂ දෙයක්. තියෙන දෙයක් නැතිවීම හරහා ඒ දකින්න දේ නම කියන්න පුළුවන්. එතකොට මට ආත්මය වැඩිනවා, මාන්නේ වැඩිනවා, ඔක්කොම වෙනවා. හිස්භාවය කියනකොට ආත්මය කඩලා යනවා, මාන්නේ කඩලා යනවා, තණ්හාව කඩලා යනවා.
ඒ නිසා අපි අර හිස් භාවයේ අඩු ගානේ රූප ධර්මයකට සාපේක්ෂයි කියන එකවත් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ලිය වෙනකොට ලිය වෙනවා. දියබරු කිව්වත් කටබරු කියන්නේ නැහැ වාගේ. ඉතින් ඒ නිසා බලන්න මේ වගේ දේවල් පේනවා ආයෙ නැති වෙනවා. ඕන කන්දක් නැ ඕන ඩෝංගල වැටෙනවා. ඕන උසලා තියෙන මුරුංග ගහේ ආයෙ වැටෙනවා. ඊට ඉස්සලා පොඩි අර වගේ නිකන් රූප ධර්ම වල සමීපස්ත භාවයක් උත්සන්න භාවයක් වැටහිලා එක පාට කඩලා දානවා. හැබැයි අන්තිමට බලන්න මොකක්වත් වෙලා නැහැ. ඒ නිසා අන්නේ විදිහට මේ ඇති දෙයට කැමැත්ත සහ නැති දෙයට බය. එහෙනම් ඇති දෙය කියන්නේ භෞතික දෙයක් නැති දෙය කියලා කියන්නේ නිකන් හුදු গুপ্ত බලවේගයක් කියන ඔක්කොම දෙකම එකයි. ඔය ඇති භාවය නැතුව නැති භාවයට ඉන්න බෑ. ආන්නේ ඒක දැක ගන්නව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් තුන් අතර මේ කියලා තියෙනවා ගාලල්ලායි කියලා. ඕව එහෙම තමයි කියලා අන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බවට සූදානම්ෙන් යන්න. ඒකට ඕක ඔච්චරවත් ගණන් ගන්න දෙයක් නැහැ. අන්නේ සූදානම් ශරීරය තමයි අප්‍රමාදී කියන්නේ. ඒක තමයි අපිට බාලදක්ෂ ව්‍යාපාරේ කෙරුවත් භාවනා කෙරුවත් ඕක තමයි අපිට හම්බ වෙන්නේ. හැබැයි භාවනා කරන්න යනකොට ඕක බලාපොරොත්තු වෙන බවක් පේන්නේ නැහැ. ඉතින් ඒක යුතුයකම මගේ අන්න එහෙම තැනකට බලාපොරොත්තු සකස් කළ දුන්නාම ඒ යෝගාවචරය අපායට යන්න සුදුසුෙක් වෙනවා. දිවි ලෝකයට යන්න සුදුසුෙක් වෙනවා. ඔන්න සුදුසුකම තමයි අරහන් කියලා කියන්නේ. ඒ නිසා ඕකට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කැප කරන්න තියෙන්නේ කායයි ජීවිතේ තමයි. ඔය වෙන මොනවා කැප කරත් හරියන්නේ නැහැ. ඒ නිසා ඒ කාය ජීවිත নিরপেক্ষව ඔකට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය ගෞතම ස්වාමින් වහන්සේ. සතර ඉරියව්වේදීම සිරර පුරා දැනෙන ඉලෙක්ට්‍රික් පල්ස් එක දෙස පර්යංකේදී වඩාත් සමීප වී නිරීක්ෂණය කරන විට ලැබූ නව අත්දැකීම් මෙසේය. අද දින උදේ විනාඩි 20ක් සක්මනේ යෙදෙමින් පසුව පර්යංකයට ගියෙමි. හුස්ම ගෙවි ගොස් තිබුණි. සිරුර පුරාම සිදුව ඉලෙක්ට්‍රික් පල්ස් එක දුනි. ඒ දෙස හොඳ අවධානයෙන් බලා සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අනුරූපව ශරීරයේ සෛල පිම්බෙන හැකිලෙන බව දැනුනි. මෙම ඉලෙක්ට්‍රික් පල්ස් එක සෛල හැකිලෙන විට ගලා යන ශක්ති ධාරාවක් බවයි දැනෙන්නේ. සෛල හැකිලෙන විට සිදුවෙන එම ක්‍රියාවලිය දෙස පසුගිය දින කිහිපෙදීම නිරීක්ෂණය කළෙමි. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ වේගයට අනුව සෛල වලින් පිටවන ශක්ති ධාරාවේ ෆ්‍රීකවන්සි එක ඉහළ පහළ යන බව එම දිනවල දුටුවෙමි. අද දින වන විට එම ෆ්‍රීකවන්සි එක එකම මට්ටමක පැවතුණි. විනාඩි 30කට පමණ පසු දැනුනේ සෛල වලින් පිටවන ශක්ති ධාරාවන් දැන් ශරීරයෙන් පිටතට ගමන් කරන බවය. එම ක්‍රියාවලිය පර්යංකයේ ඉතුරු විනාඩි 30 කාලයේ පුරාවටම සිදුවිය. කලින් දිනයක ස්වාමින් වහන්සේ සඳහන් කළා තමන් කරන භාවනාව මුළු මානව වර්ගයාටම කරන භාවනාවක් වෙනකම් කරන්න කියලා. දැන් සිදුවන්නේ එවැනි දෙයක් බවයි සිතුනේ. ලොකු ස්වාමින් වහන්සේ චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශාල කෘතවේදී බවක් දැනුනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ලයිට් එක හදලා තියෙන වැරදි ඉස්ලාම් බුදුහාමරෝ ඉන්නුවේ ගාඩ ධම්මජීවහාමරෝ ඉන්නුවේ ඊගාට චන්ද්‍රරත්නහාමරෝ ඉන්නුවේ. ඔය ලයිට් එක වර්ධගත්තොත් ඔන්න හයි ටෙන්ෂන් වයර් ඇල්ලුවා වගේ පටලවා ගන්න එපා. චන්ද්‍රරත්නහාමරන්ටත් අපලයි. ඉස්සරහට දැම්ම තොඳ වෙලාට මේක මගේ නම ඉස්සරහට දාලා තියෙන්නේ. ඒක හරියන්නේ. එහෙම කරන්න තෝ දාන්න ඔය කට්ටිය ඔහම හිතාගෙන නෙවෙයි තමයි භාවනාවට බැස්සේ. ඒක මගේ යුතුයකමක්. ඔයගොල්ලෝ අඹරලා කොට කරලා දාන්න ඕනේ ෆීල්ඩ් එකට. එතකොට තේරෙයි ඒක හැම හුස්මක් පාසාම සෛලයක් පාසා දිගෑරීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. ඒ බව දන්නවනම් වර්ණ දේහයක් පාසා ටොලමරේස් කියන එන්සයිම් එක ඇවිල්ලා දෙපැත්තේ හැදෙන කැප් එක අඩු වෙනවලු. අඩු වෙන නිසා තිරියම් වෙනවයි කියලා ඒ බ්ලැක්බර්න් කියන නෝනා හොයාගෙන තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ස්නායු මට්ටමේ නෙවෙයි සෛල මට්ටමෙත් නෙවෙයි. වර්ණ දේහ මට්ටමේ RNA DNA මට්ටමේ සිද්ධ වෙනවා. ඒක ඒ පැත්තෙන් ඇතුළට බහින අතර එළියට පිට වෙන ভাইබ්‍රේෂන් එකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ නිසා යමක් නොකර සිටීම විතර දක්ෂකමක්. හැබැයි ඒක දැනගන්න ඕන අන්න ඒකයි වෙලා තියෙන්නේ. නොකර ඉඳලා බුබ්බඩ වගේ කම්මැලිය වගේ අඥාන උපේක්ෂකයා වගේ නිකන් ඉන්නව නෙවෙයි.
මේ නිකන් ඉඳන් කියන තමයි ශික්ෂාව. ඒකට මගේ මේ තරම් good vibrations පිට වෙනවා කියලා ඒක බුදුහාමර හොඳටම දැනගත්තා. ඒකයි බුදුහාමර කිව්වේ කෝ බුද්ධානං උපාදෝ. බුදු කෙනෙක් ලෝයි පෙදීම සැපයි. අපි ලොකු සංසින්න කාලේ කියනවා අපායෙත් ගිනි නිවුණයි කියලා. අපායෙත් ලෝදි හැලිය ගිනි නිවුණයි තේත් බය වුණාලු මේ මොකද උනේ කියලා. ওই චිත්තක්ෂණේ සහ දසදහසක් ලෝකේ නිවිලසනසිලා ගියා. ඉතින් අපිට එච්චර බැරි වුණාට අපිත් ඔය කරන හැම එකකම මේ වගේ good vibration එකක් තියෙනවා. අන්න ඒක දැනුණාට පස්සේ මේක ආත්මార్థකාමී වැඩක් නෙවෙයි. මේක බුද්ධ ආදී උත්තරමන්නාන්සලාගේ වැඩක්. අපිටත් ඒ පෙරහැරේ කොඩියක් අල්ලන්න හරි පන්දමක් අල්ලන්න හරි යන්න ලැබුණා හොඳයි කියලා තව තවත් සන්තෝෂයෙන් ඕක දිගට කරගෙන යනවා. ප්‍රශ්න අංක 4 ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින කරන ලද පරයන්ක භාවනාව පිළිබඳ වාර්තා කරමි. පිම්බීම හැකිලිම දෙස ටික වේලාවක් බලා සිටියෙමි. ශරීරයේ ඊතා සැහැල්ලු බවක් දැනුනි. නොඑක් සිතවිලි ආවත් ඒවා ඊතා ඉක්මනින් නැති වූ බව දැනගතිමි. පිටකොන්දේ යම් රිදීමක් ඇතිවිය. එහෙත් එම රිදීම නැති වූ අවස්ථාව නොදැක්කෙමි. එම රිදීම තව දුරටත් නැති බව දැනගතිමි. කකුලේ සීතල බවක් දැනුනි. පිම්බීම හැකිලිම හොඳින් දැනුණත් නාසය තුලින් ඇතුළු වෙන හෝ පිට වෙන වාතය පිළිබඳ කිසිවක් කීමට නොහැක. තව දුරටත් භාවනාව දියුණු කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට ඊටාම පිං සිදු වේවා. මේකේ වේදනාව තියෙනකන් අපේ හිත කේන්ද්‍රී ගගා පැනඩෝල් ඉල්ලා වේදනානාශක ඉන්නව නැති උනානේ ගානක්වත් නැහැ. මේ හිත දන්නේ දුක් කරදර විතරයි. ඒව හොයා හැත් බැඳ කතන්දර ගොත යනවා. ඒක නැති වුණාට පස්සේ ආයෙ මතකයක් නැහැ. ඒ නිසා මේ හිත හරිම කැමැති දුක් වලට. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් ওই හිත කියන වැඩ කරනවා කියන්නේ දුක් හොයා තෝග බිස්නස් කරන්නේ. ඉතින් එක දුකක් අල්ලගෙන කොටු කරන්නේ. කොටු කරලා දුකක නැතිවීම කියන්නේ සැපක්. එහෙම නැත්නම් විසුද්ධියක්. නමුත් ඒ දුක නැති වෙනට ඕන හිත හැංගිලා. එයා නෑ. ඒ බුද්ධිය විඳින්න එයා නෑ. මේක මහා ජඩ හිතක්. මේක මහා කඩප්පුලි හිතක්. මේක මහා නොකෑමනා හිතක්. හැබැයි ඉතින් මොනකොට මගේ හිතනේ. ඉතින් ඒ නිසා ඒක දැනගෙන මේ හිත කියන දේ කරනවායි කියලා කියන්නේ Tamanටම Taman වින කර ගන්නවා. වඳුරට දැලිපිය බාර දුන්නා වගේ, කඩුව බාර දුන්නා වගේ වැඩක්. හැබැයි ඒ බව දන්නේ එක විතර සැපක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ හිතේ තියෙන කඩප්පුලිකම දන්නේ එක විතර වෙන සැපක් නැහැ. නිසා ඒක සැපක් තමයි, ඒක දුකක් තමයි. ඒක දුකක් තමයි, ඒක සැපක් තමයි. වචන ඔක්කොම පටලවිලා යනවා. ඒ දුක වේදනා නැති වෙනකොට හිත ඒක ගණන් ගන්න නැති ඇටි. ඊට පස්සේ ආයෙ දුකක් හොයාගෙන යනවා. ඊට පස්සේ කෙන්දිරි ගන්නවා. අඬනවා. සනිපෙච්චාම ආයෙ මතක නැහැ. ඉතින් ඒ වෙනුවට අපි ඒ අකුසල සමාදානයේ වෙනුවට අපි කුසල සමාදානයේ පුරුදු වෙමු. මේ තියෙන එක දුකක් දැනගත්තට අනික් තැන්වල දුක නැහෙනේ කියලා ඒ එක දුකක් දන්නවා කියන්නේ අනිත් තැන්වල දුක නැහැ කියලා සාපේක්ෂ භාවයෙන් අන්නේ දේ තේරුම් අරගත්තොත් පැමිණි දුකත් පැනිරහා වෙනවා. ඒකෙත් තියෙන මේ නපුර නැති වෙනවා. ඉන්ෆ්ලික්ෂන් එක ඉන්ෆ්ලික්ටිං ගතිය නැති වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න දුකක් ඉවර වෙනවා කියන්නේ සැපක්. සැපක් ඉවර වෙනවා කියන්නේ දුකක්. කියන්නේ සැප හෙව්වොත් දුක ලැබෙනවා. දුක හෙව්වොත් සැප ලැබෙනවා. ඒසයි බුදුහාමුදුරෝ මේ දුක්ඛාරිය සත්‍ය ඉස්සරහින් තියලා තියෙන්නේ. ඒක නේ ආවට ගියාට වෙච්ච කොයින්සිඩන්ස් එකක් වර්තපත්තක් නෙවෙයි. ඒක කියලා තියෙන නිසා ඒ දුකට සතුටු වෙන්න. එතකොට අපිට මේ ජීවිතය ලබන තියෙන උපරිම ආධ්‍යාත්මික සුවය ලැබෙනවා. තවදුරටත් ඒකට ලෑස්තිලා යන්න අපි යනවා ඊගාවෙකට. අවසරයි ස්වාමීන් වහන්සේ. පස්වෙනි ප්‍රශ්නය කමඨහන් අත්දැකීමක් නම් නොවේ ධර්මයෙන් අසන ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කාමරාග පටිග හා කාමච්ඡන්ද ව්‍යාපාද යන දෙකෙහි වෙනස කරුණාවෙන් පහදා දෙන්න. ආයත් කියන්නේ ප්‍රශ්නේ කාමරාග පටිග කාමරාග පටිග හා කාමච්ඡන්ද ව්‍යාපාද යන දෙකෙහි වෙනස කරුණාවෙන් පහදා දෙන්න. ඔය දෙකම කප්ලට්ස් ඒ කියන්නේ ආසාවයි තරහයි වගේ දේවල් කාමරාග පටික කියලා සඳහන් කරනවා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද කියනට ඒක හුඟක් වෙලාවට වචනය දෙන්නේ නීවරණ මට්ටමේ කියන්නේ ඒක පරිඋත්තාන කෙලෙස් විතරයි.
එහෙම නැත්නම් කාමරාග පටික කාමච්ඡන්ද ව්‍යාපාද කිව්වොත් ඒ ඔක්කොම පීතික්කම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් අනුසය කෙලෙස් කියන ඔක්කොටම පොදු නමක් වශයෙන් වගේ දාන්න පුළුවන්. ඉතින් ඒකම අරකෙම සුවිශේෂිත අවස්ථාවක් තමයි පරිඋත්තාන කෙලෙස්. ඉතින් ඒ වගේ දෙයක් මිසක් අච්චර ලොකු අර්ථ ඡායාවක් නැහැ. කාමච්ඡන්ද පටික කියන එකම තමයි කාමරාග පටික කියන එකේම එක කොටසක් තමයි කාමච්ඡන්ද ව්‍යාපාද කියලා කියන්නේ කියලා දැනට හිතාගමු. 6 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ අද උදෑසන පර්යංකය ආනාපාන සතිය උදෑසන 5:30ට නැගිට තෙරුවන් වැඳ පර්යංකයට වාඩි විය. සුපුරුදු පරිදි සුළු වේලාවක් තුල හුස්ම නොදැනී උදරේ පිම්බීම හැකිලීමද මොහොතක් දැනී කය නිසල විය. කය නොදැනී ගියේ නැත. ඒ බව දන්නේ කය තුල ඇති වී නැති වී ගිය තද උණුසුම් ගති මාරුවෙන් මාරුවට අද්දුටු බැවිනි. වරක හිස ඉහළට ඇදෙන බවක් දුටිමි. ටිකකින් නැවත හුස්ම දැනෙන්නට විය. දකුණු පාදයේ කෙළවර සිට දන හිස දක්වා රැල්ලක් සේයාවෙන් ඇතිව නැතිව යන උණුසුම් රශ්මි ධාරාවකි. එයද ඇතිව නැතිව යයි. මේ දැනුනේ වම් පාදයේ නොවන බව පසක් විය. මේ අතරතුර සිතුවිලිද ඇතිව නැතිව යයි. වරක ඔරලෝසුවේ ටක් ටක් ශබ්දය ඇසුණි. මාහට ඔබ වහන්සේ කියා දුන් දහමක් මතක් විය. ඇස, නාසය සහ දිව නිවනට ගොස් ඇති බව තේරුණි. කන, කය සහ මනස තවත් සසරේ සැරිසරන බවකි. පැයකුත් විනාඩි 50ක් එලෙස පර්යංකය තුල සිට ඇත. තවමත් කමුරන්නට සිදුව ඇති බැවින් නිවසේ සිටම කරන රැකියාවෙහි නිරත වුණි. නමුත් දවස පුරාමත් මා උදෑසන ලද අත්දැකීම් වරින් වර කය තුලින් ඉස්මතු වූ බව දුටු මා ඔබ වහන්සේ කියනා පරිදි තව තවත් මේම ප්‍රගුණ කළ යුතු බව වැටහි. විශාල සතුටක්ද අත්විඳීමි. සුදුසු උපදේශක් ලැබේවා. ඔබ වහන්සේ ඇතුළු මේ වැඩසටහන් පවත්වාගෙන යන්නට උර දෙන සියලු දෙනාගේම මේ ආත්මයේ අවසාන භවයේම වේවා. තෙරුවන් සරණයි. ඔතෝ ඉදිට සත්‍ය යුක්තව කඹරන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යනවා ඊගාවෙකට. ප්‍රශ්න අංක 7 ස්වාමීන් වහන්සේ ඒක විවුර්ත සංවාදයට කියලා ප්‍රශ්නයක් දාලා තියෙනවා. කාන්තාවන්ට නිවන් දකින්නට බැරිද? මනස හිස් කරනවා වෙනුවට අප බොහෝ විට කරන්නේ පරිහරණය කරන බඩු බාහිර ආදිය හා නෑදෑ හිතු මිතුරන්ගෙන් වෙන් වී කරන්නා වූ වංක රංගනයකි. මෙසේ ලෝකයා ඉදිරියේ අල්පේච්ඡ අබිනිෂ්ක්‍රමණය කළද සිතින් නෙක්ඛම්මය කිරීමට දක්ෂ නොවෙමු. ගත පැවිදි කරගත්තාට සිත පැවිදි කිරීමට දක්ෂ නොවීම නිසා නිවන් මඟ ඇහිරේ. පැවිදි වී ලද කය විවේකය, චිත්ත විවේකය හා උපති විවේකයේ දක්වා රැගෙන යාමට කාගේ තහනමක්ද? බුදු පියාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමියට පැවිද්ද දුන්නේ නිවන් දක්නට පමණි. සම්මුතිය තුල පුරුෂයාට වඩා ස්ත්‍රියට විඳින්න වන කායික මානසික දුක් පීඩා නිന്ദා අපහාස වැඩිය. එය වෙස්වලාගෙන ආශිර්වාදයක් කරගෙන නිවන අරමුණු කරන්නේ කීයෙන් කී දෙනාද? සසර පුරාවට අපි අතන මෙතන අරයා මෙයා ගැන නොයෙකුත් ඕපාද උප එකතු කරයි. ඒසේ එකතු කරගත් කෙලෙස් රකින්නේ රත්තරන් වාගේය. නමුත් මේ රකින්නේ අසුචියයි සිහි කල්පනාවක් නැත. ප්‍රතිපදාවට අවශ්‍ය වන්නේ තම සිතේ අවංක භාවය හා නිහතමානීකම පමණි. නිවන් කරා යන ගමනේ කෙනා කෙනාට ලැබෙන බාහිර ප්‍රශ්න පහසුකම් අප විසින්ම පෙර සසරේ නිර්මාණය කරන ලද්දකි. මගේ මනසේ ස්වාධීන හිමිකාරිය මා මිස වෙන කවුරුත් නොවේ. කෙලෙස් වල ස්ත්‍රී පුරුෂ භාවයක් නැත. කාන්තාවන් තම කාන්තාවක් යයි මනසින් වහල් වේ. එසේ වහල් වී බාහිරයට චෝදනා නගයි. කෙසේ නමුත් සතිය පිහිටුවීම කොන්දේසි රහිත විවුර්ත ප්‍රතිපදාවකි. සතිමත් භාවනාවේ යෙදෙන විට කිසිවෙක් තම නිවනට බාධා නොකරන බවත්
තමාම තම හතුරාවේ නිවන අහිමි කරගෙන ඇති බවත් වැටහේ. කවුරුවත් නිසා මගේ නිවන අහිමි නොවේ. හිතේ පවතිනා වූ නින්දිත කෙලෙස් නොදැක ඒවා ප්‍රහාරණය කිරීමට නොහැකි බවත් දැක්ක නිවන අවබෝධ කිරීමට යන ගමනට සත්‍යමත් භාවය හොඳ අඩයක් බවත් පමණක් වැටහේ. නිවනට යන පාර සතිය මිස සතිය නිවන නොවේ යයි තේරුම් ගතිමි. කාය වචී මනෝ දුෂ්චරිත මනාව හඳුනා ගැනීමේ වැඩි පිළිවෙල තුළින් සතියේ බල මහිමය අත්විඳින්නට සියලු සත්‍යයන්ට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි. සති මාන්ත්‍රය අපිට කියා දුන් ගුරු ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා. සාදු කර රාජිකාට යවන්න අගම් පොඩි. එතකොට එයා ඕකේ එකතුවක් ඇති කරන තියෙනවා. දැන් මම හිතන්නේ ඔය පස්වෙනි එක විතර වෙන්න ඇති. තවත් ඒ කට්ටිය මේ රචනා ලියන්න සුරංගි තමයි අපිට ප්‍රශ්න දැම්මේ. මේවා සුරංගනීට යවන්න රාජිකා වග බලාගනි. රාජිකාගේ මේ හමස් පෙට්ටියට දාන්න ඔය ටිකත් කියලා මං ඉල්ලා හිටිනවා. ඊළඟ ප්‍රශ්නය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ස්වාමීන් වහන්සේ. I regularly do walking meditation and can observe all sensation and feelings of motion, but nothing beyond that. Is it wrong to expect more like Dhatu? Many monks have said not to expect rewards and continue walking like a Modarya. Please advise Bhante. Theruvan Saranai. As far as you know, you are walking, not sitting, you get 100% marks. If you expect something, then you get complication. So imagine a boy or girl cannot walk, very young, toddler. And the day he or she learn how to toddle, what a nice experience even for the mother. So like each and every step is like adventurous. So that if as far as you know it, continue. Dhamma will teach you what to expect and what to come, everything. So don't put something else, just walk. Just walk. That's all. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. මට ලැබිලා තියෙන අන්තිම ප්‍රශ්නේ එච්චරයි. මොකද ප්‍රශ්න තියෙනවද ඉවරද? තව ප්‍රශ්න තියෙනවා ස්වාමීන්. Question number 9. Most respected Bhante. Point number 1. Sharing impressions on letting go. The more I experience and perceive the oneness of all being, the fundamental interconnectedness, the more I can let go of individual attachment, individual rejection. As this feeling of closeness with all beings increases, letting go on a personal, individual level naturally happens as a consequence. People or individuals become more relative, are not so much seen as something real anymore. And as the perception of personal, individual beings diminishes, relational attachment as well as friction and tension in relations reduces. It's just all more like a flow with no clear separation. I can't put it into better words. I hope these words make some sense, and I am grateful if you can elaborate on the subject. So, no necessity. You are Tautina. Unrelated. So that it is not necessary to elaborate, that's it. So don't try to comment, don't try to conclude, don't try to inference. Just continue. As far as it is not creating problem to you, not creating problem to others, not creating problem to the present, not creating problem to the future. So much so, it is progress. If you have any question, any friction, any
problem only we have to discuss. Otherwise, this is what happens. This is self-revelation. So let it happen. Don't try to elaborate. So that is a crime. That's a kind of exaggeration in the sense. So commentating. So this is it's a bad habit in the mind. It is cutting off you from the reality and leading you for the concepts. So therefore reality is that you feel the separation or everything is the same. So do not try to elaborate. Elaboration means you are asking contemplation and deductive knowledge to happen. So it is much better without such a thing. It is very natural, so don't elaborate, just please continue. Second part. Second part. There are specialized medical units providing palliative care to dying people. The experienced nurses don't just administer loads of morphine, but can quite well adjust the dose to the patient's need and wish. When he or she can't communicate anymore, the nurses can draw from this individual experience. But the fact remains that the person is on heavy drug when dying. I heard that the state of mind at the moment of death can have a strong influence on where one is reborn. With heavy drugs like morphine, the dying often appear calm and also with relaxed body. How does this artificially induced peace influence rebirth? Does it protect from an unfortunate rebirth? Much appreciation for your noble guidance. Teruwan Saranai, Pasada Manio. So they are not related to us. If we are talking about something, I have no qualifications. So therefore don't talk nonsense. Don't think about the death at the conventional. Think about the death of each and every breath. Are you happy to be aware of the breath, or are you happy to be morphine before the breath? So these are the things we impose theoretically from what we have heard, and our mind get obsessed. And you are trying to make my mind also obsessed. I am sorry, Pasada Manyo. You can't mislead me. You can't morphine me. You can morphine yourself. So therefore, I would say, be mindful, mind your own business. We are moving. Question number 9. ඔබ වහන්සේ දක්වන පරිදි අප තුලින් නිකුත් වන ශබ්ද ලෙස දක්වන දේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. කහිනකොට අහගෙන ඉන්න. කතා කරනකොට Tamanට මහන්න. වත් කනකොට චප්චව් ගන්න එපා. ඉතින් මේ වගේ දේවල් ඉතින් බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. බුදුරජාණන් සඳහන් කර තියෙනවා කෑම කනකොට න චප්චප් කාරකම් න සුරුසුරු කාරකම් වතුර බොනකොට සුරුසුරු කාලා අදින්න එපා. ආන්නේ වගේ ඒවා කියලා තියෙනවා. ඒක ශික්ෂාවක් මට්ටමට. නමුත් Tamanගෙන් නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන එකට අපිට ඒක උපකාරකයක් කරගන්න පුළුවන්. ඒක එච්චර ලොකු මැජික් එකක් නෑ. හැබැයි ඉතින් Tamanට Taman ලව් කරන්න ඕන. Tamanට Taman ආදරය කරන්න ඕන. Tamanගෙන් නිකුත් වෙන ශබ්ද නරක් වුණත් ඒකටත් ආදරය කරන්න. එතකොට තේරෙයි කොච්චරක් ශබ්ද අපි කරනවද තේරුමක් නැතුව කියලා. ඒක තේරුම් ගන්න එක ලොකු දෙයක්. මට ලැබී තියෙන ප්‍රශ්න එකමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අදට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාල වේලා ඇති නිසා වාචික ප්‍රශ්න ආරාධනා කරමු. ඒක අවස්ථාව දෙන්න. හොඳයි. තෙරුවන් සරණයි. ඔයගලන්ට මොනවා හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අත උස්සලා සනිටුහන් කරන්න. ඔයගලන්ට අත උස්සන raise hand කියලා සිම්බල් එකක් තියෙනවා. පල්ලෙහා අර තිත්තුණක් තියෙන. එතනට ක්ලික් කරාම ඒ raise hand කියලා ඒවි. ඒක ක්ලික් කරන්න. එතකොට මට දැනගන්න පුළුවන් ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවද කියන එක. අවසරයි ස්වාමීන් වහන්සේ. එක්කෙනෙක් ඉන්නවා. මම ආරාධනා කරනවා බන්දුල සොයිසා මහත්තයාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සිඩ්නි සොයිසා. අවසරයි ස්වාමීන් වහන්සේ.
මට ප්‍රශ්නේ ලියන්න බැරුණා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් වැඩ අධික වුණේ හින්දා මේ ඔබ දැන් පිනට ඇරලා ඉන්න එක උඹට මොන වැඩද? මේ දුවට බබා හම්බුනානේ ස්වාමීන් වහන්සේ. තම්පිට අමාරුයි. ආච්චිට ළමයි හම්බෙන්නට තම්පිට අමාරු වෙනවා. හරි මට තේරෙනවා. හරි. මේ මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ මම මේ දවස්වල මේ භාවනා කරනකොට මේ මට මේ මගේ සක්මන හුඟක් හොඳයි. සක්මනේ මේ මට සාමාන්‍ය ඇවිදිනකොට මම හුඟක් මහන්සි වුණා මේ පය තියෙනකොට ආරම්භ කිරීමට වගේ මට පෙනුණා. ඉතින් ඒ ගැන මම ටිකක් වැඩිපුර අවධානය යොමා ඉන්නකොට මට මගේ එක ඉස්සරහ කකුල තියෙනකොට පිටිපස්ස කකුල එස වෙනකොට මට තේරුණා සක්මනේ මේක වෙන්න පුළුවන් කියලා අවසානයේ කියන්නේ සක්මනේ කෙලවර. ඉතින් මම ඒ විදිහට සක්මන් කරන් ගියා. මගේ ඇත්තටම ප්‍රශ්නේ වංශයෙන් අහන්න තියෙන්නේ මම වෙලාවට භාවනා නොකරන වෙලාවක හුඟක් මගේ හිත තුළට හුඟක් විවිධ දේවල් එනවා. මං වංශයේ බණ අහපු විදිහට ඒක මට තෝරගන්න ඕනේ අනුශය කෙලස්ද මතුවෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒවා සාමාන්‍ය විදිහට මීට කලින් දැකපු විදිහට තණ්හා මාන ඒ වගේද මං ඉතින් විශේෂයෙන් ගැන ටිකක් සමහරක් ඒවත් එක්ක නම් හිත ඇදිලා යනවා. සමහරක් ඒ විදිහට ඇදිලා යන්නේ නැහැ. ඉතින් ඔබ වහන්සේගෙන් පොඩි අදහසක් වහන්සේගෙන් කමඨාන සුද්ධ කරගන්න කැමති අනුශය කෙලස් විශේෂයෙන් බැලිය යුතු ආකාරයක් තියෙනවද? නැත්නම් සතිමත්ව සිටීම විතරක් ප්‍රමාණවත්ද කියලා. ওই මට්ටමේ සතිමත් වීම ප්‍රමාණවත්. ඉස්සරහට යනකොට ඒ කෙලෙස් වල මට්ටම් තියෙනවනේ. පරිඋත්තාන මේ වීතිකම් මට්ටම පරිඋත්තාන මට්ටම. ඉතින් ඒව තේරුම් අරගෙන ඒ වගේ අඩිය පෑදෙනකොට තමයි අනුසය අදාළ වෙන්නේ. අනුසය වැටෙන්න පටන් ගන්නවා. ලොකු ගොරෝසු කෙලස් තියෙනකන් අර පොඩි කෙලස් අපිට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඔහොම දිගට කරගෙන යන බාධාවක් නැත්තම් සතිය කරන්නේ ඒ පිටින් තියෙන ගොරෝසු දේවල් ටැකල් කරලා වෙලාව එනකොට ඊට වැඩි සිව් මට්ටම් වලට යනවා. අතුරුණු ගෙඩියේ ඇතුලේ තියෙන පතුරු බලන්න බෑ උඩ එක තියෙනක. උඩ එක අස්කිරුවට පස්සේ ඊට වැඩි සිව් එකක් මතුවේ. ඒක අයින් කරපුවා ඊට වැඩි සිව් එකක් මතුවෙනවා. මේක ඇතුලේ ඊට වැඩි සිව් කියලා හිතන්න පුළුවන්. නමුත් අර ඒ ගොරෝසු ඒව අයින් වීම තමයි ඊටු ඇතුලේ අඩිය දකින්න හේතුව. ඒ නිසා මේ වෙලාවේ ඒක කෙලෙසේ නම දැනගත්තේ නැතුව කමන්නේ. සතිය දිකට පාත්තගෙන යන්න සතිය විශ්ින් ඒ පෙරදක්ම අදිමොක්කය අරගෙන දෙනවා. ඒ නිසා ඒක හිත ඔබ්සෙස් කරගන්න එපා. ඔය දිගට සරලව අපි කියනවා නම් අහිංසකව සතිය පවත්වීම ප්‍රමාණවත්. මට තව පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මම සාමාන්‍යයෙන් සක්මනේ කරනකොටත් හිත සමහරක් රට විසිරෙනකොට මම ඒ ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ විශේෂ අමනාපයක් මුකුත් නැහැ. නමුත් සමහරක් වෙලාවට මට තේරෙනවා දැන් ශබ්ද රූප ඒ විදිහට රූප ඇවෙනවා. සමහරක් වෙලාවට වේගෙන් ඒව නැති වෙලා යනවා. විවිධ රූප සමහරක් කරනවා. සමහරට වචන එන්න කලින් ශබ්ද රූප විදිහට දේවල් මතුවෙනවා. ඔබ වහන්සේ කලින් ධර්ම දේශනාවේ සඳහන් කරපු විදිහට ආරම්භයට යනවා කිව්වේ ඒ වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ? මොකේට යනවද? ආරම්භෙට මුලටම යනවා කියලා ඔබ වහන්සේ සඳහන් කරේ දේවල් එන්න කලින් ඒ කියන්නේ මේ මුලට ගිහින් බලන්න කියලා. ඔය ඒක මූල කර්මස්ථානයේ මුලට යෑම සිද්ධ වෙනවා. මූල කර්මස්ථානයේ මුලට යෑම කලාව අහු වෙනකොට යෝනිසමස්කාර අහු වෙනකොට එන බාධක ධර්ම උනත් මුල අහු වෙනවා. ඒ කියන්නේ රාගේ මතුවෙන්නේ ඉස්සෙල්ලා රාගේ සේයාව මතුවේ. එතකොට රාගයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඉස්සෙල්ලා වෙන්නේ මූල කර්මස්ථානේ. පස්සේ ඒ මූල කර්මස්ථානයේ ආනුභාව මුල දැකීමේ ආනුභාව අනික් කර්මන වලටත් යනවා. ඒ නිසා ඔය ආවේග වලට තියෙන එකම උත්තරේ මෝරන් ඉස්සලා අල්ලන එක තමයි. ඒක කරන්න බෑ, කෙරෙන්න අරින්න පුළුවන්. මූල කර්මස්ථානයේ මුලට යෑම, මුල දැකීම දකින්න ලැබෙන ලාභේ තමයි ආවේග වුණත්, රාග, ద్వේෂ වගේ දේවල් වුණත් මුල දකින්නකොට නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් මට්ටමට එනවා. ඉතින් ඒක මේ කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් බලන මූල කර්මස්ථානයේ මුලැමැදක බැලීම දල වශයෙන් කරන ගියාම හරි. අරක ඉදකොට ලැබෙන අතිරේක ලාභයක් විදියට වැටේ. බෝනස් එකක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න. කාල වේලාව ඉක්ම යන්න කලින්. නැත්තම් ඒත් හොඳයි කියන්නේ. තව එක්කෙනෙක් අත උස්සලා ඉන්නවා. කමල් සෙනවිරත්න මහතාට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. කවුරුවත් කතා කරන්නේ නැති හින්දා මේ කතා කරන්න කියලා හිතුණා. මේ අමල් සෙනවිරත්න ජයසි වලින්. ඒ කියන්නේ ඉංග්‍රීසි ඕඩේ. අවසරයි අපේ ආමතුනේ මේ භාවනා කරන්න පටන් ගත්තා. කරගෙන යනවා මේ මීතිරිගලට ඇවිල්ලා කරන්න තමයි මේ තියෙන එක වැඩිපුර කැමැත්ත. මේ ඉතින් මේ ඒක නෙමෙයි මට වෙනම කාරණාවක් තියෙනවා භාවනාවලට සම්බන්ධ නැති මේ දෙයක් මේ අපේ හාමුදුරුවන්ට මේ මතක් කරලා ඒ ගැන හාමුදුරුවන්ගේ අදහස දැනගන්න. අපේ මේ මව්තුමිය මේ ක්වැඩ්‍රපල් බයිපාස් එකක් කරලා රිකවර් වෙවි දැන් අවුරුදු කීපයකට කලින් කරලා රිකවර් වෙවි හිටියා අවුරුදු 73ක් වයස. ඉතින් මේ ළඟදී අර ගියාපුවාම එයාගේ අර ටෙස්ට් එකට ඇනුවල් ටෙස්ට් එකට ගියාපුවාම කියලා තියෙනවා මේ අපේ අම්මා මේගේ පපුව අර කලින් තිබුණට වඩා දැන් මේ ඒ කියන්නේ අර ක්වැඩ්‍රපල් බයිපාස් එකට තිබුණට වඩා රිකවර් වෙලා තියෙනවා කියලා. එතකොට ඒකට අහපු ප්‍රශ්නේදී ඒ දොස්තර මහත්තයා අහපු ප්‍රශ්න ඒ දොස්තර මහත්තයාට පුදුම වෙලා තියෙනවා මේක මෙහෙම වුණේ මොකද කියලා. එතකොට අපේ අම්මයි අපේ අම්මගේ නංගි නිතරම කරන දෙයක් තමයි මේ තුන් සූත්‍රය කියනවා මේ හැමදාම හවසට. ඒ දෙන්න වාඩි වෙලා. ඉතින් දැන් මම සක්මන් භාවනාවට යොමු කරන්න කියලා උත්සාහ කරපුවාම අපේ හම්දුරන්ගේ උපදේශ අනුව මේ ඒක අම්මට ඒකට හදාගන්න ඒ කියන්නේ මට ඒකට තාම අවශ්‍ය පහසුකම් සලසා ගන්න බැරි වුණා. මගේ හිතේ ඒක තියෙනවා. ඉතින් ඒ අතරේදී අර දැන් අම්මගෙත් උත්තරේ දීලා තියෙන්නේ මේ මෙහෙම තුන් සූත්‍රය කියපු නිසාද මේක මේ විදිහට උනේ කියලා. දැන් අම්මා භාවනා කරේ නැති වුණාට මට හිතෙනවා ඒ යම්කිසි ආකාරයක අම්මා නොදැනුවත්ව යම්කිසි භාවනාවක් කරනවායි කියලා. ඒක දැන් ඒ ගැන දැන් අර ඔබ වහන්සේලාත් අර පරේෂණ අර මේ කරන නිසා මට දැන් මේක ඇත්තටම මේ තාම ඒක ගැන හරියටම මට දොස්තර මහත්තයත් එක්ක කෙලින්ම ඩිරෙක්ට්ලි කතා කරගන්න හම්බුන්නේ නැහැ අවස්ථාවක්. ඉතින් මේ මට මේක හරිම පුදුමයි. ඉතින් මේක මට තාම තව ටිකක් ඩීප්ලි රිසර්ච් එකක් ඒ කියන්නේ රිසර්ච් නෙමෙයි ඒ කියන්නේ ටිකක් ඩීප්ලි ඒ කියන්නේ මේ ෆැක්ට්ස් මේ ෆයින්ඩින් කරගන්න අවශ්‍යයි. එතකොට දැන් මට අවශ්‍ය උනේ මේ මෙහෙම දෙයක් එහෙම වෙන්න පුළුවන් හැකියාවක් තියනවාද කියලා ඔබ වහන්සේගේ අදහස දැනගන්න මේ වෙලාව තියෙන නිසා මේ කියන්නේ ඔබ වහන්සේ කැමති නම් මේ ගැන අදහසක් දක්වන්නවා නම් මම මේ බොහොම පිං කියලා කියන්න කැමතියි. මම අර පරිවර්තන කරලා ටපිකන් සෑඩෝ කියලා පුරි පණ්ඩිතසාංශිකේ තියරි මාස්ටර්ගේ මේ සේයින්ස් වගේක් ඒකෙදී ඒ ශාංශ කියනවා මේ පරිත්ත කියලා කියන්නේ පිරිත් කියලා අපි කියන්නේ ආරසාව කියන වචනේ. ඒ ආරසා જાති තුනක් තියෙනවා. අහන පිරිත්, කියන පිරිත් සහ කරන පිරිත් කියලා. ඉතින් අපි ගෙවල් වලට හාමුදුරුවෝටමලා පිරිත් ආනවනේ. ඒත් ඔය heart attack එනකොට කරනවා. එතකොටත් අපිට ආරසාවක් හම්බ නැහැ. උඟ දෙන පිරිත් අන්න බුදිය ගන්නවනේ. ඉතින් ඒ වෙනුවට පිරිත් කියන්න පුළුවන්. ඒකට කියන අහන පිරිත් වලට බලවත් කියන පිරිත්. ඒකේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ දැනගෙන නිදි කිරා වැටෙන්නේ නැතුව ඉතින් ඒතකට පිරිත බලවත් වැඩි. තමයි පිරිත් කියනවා. ඊට වැඩිය බලවත් පිරිත් කරන එක. කරනවා කියලා කියන්නේ භාවනා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ කියනට වැඩි සතිපට්ඨානේ වඩනවා. ඉතින් අම්මා දැන් ඉන්නේ කරන පිරිත් කියන පිරිතේ. ඔයාට කවදාවත් ඔය අම්මව හදන්න බෑ. ඔයාට පුළුවන් පුංචම්ම අල්ල ගන්න. පුංචම්ම අල්ලන්න පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. දීලා කියන්නේ මේක ලොකු දෙයක් මේ කරන්නේ ඒ බොහොම හොඳයි. ඔය පිරිත් කියලා ඉවරලා විනාඩි 5ක් විතර ඉඳගෙන ඉන්න බව බලන්න කියලා මොකක් හරි මයි ළඟ ඇතිව වීඩියෝ ඇතිව බලන්න පොඩක් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ සතිපාසල කියලා ගහලා. දන්නවද ඒක? බොහොමයක් බලලා තියෙන්නේ හැමදෙන්නේ තාමත් තව බලන්න ගොඩාක් තියෙනවා. නෑ මං කියන ප්‍රශ්නෙට උත්තරේ අහන්නේ සතිපාසල වෙබ්සයිට් එක දන්නවද?
හරි. අන්න ඒකේ හොඳ වීඩියෝ ක්ලිප් එකක් බලාගන්න. අපි හදලා තියෙනවා කොරෝනා වලට වෙනම හදලා තියෙනවා, පොඩි උන්ට වෙනම හදලා තියෙනවා. ඒ සෝරි තමයි තියෙන නාකිට නම් හදලා නැහැ. අපි කරන්නේ නාකින්නත් ගන්නට පොඩි උන්ට හදපු ඉන්ජෙක්ෂන් එකම තමයි. ඒ කොහොම හරි ඒකක් හදලා මොකක් හරි හොඳ හිට ගන්න එකක් අල්ලලා දෙන්න. ඊට කියන්නේ ඔය අම්මා කියන එක හරියටම හරි. ඒකේ තියෙනවා මේ මයිත් එක ගියා ඒ නෝවේ වලට ඒ නෝනා. එයා කියනවා මේ පිරිත් කියලා වතුර ක්‍රිස්ටලයිස් කරනකොට ඒ ක්‍රිස්ටල් වල හැටි බැන බැන ඉන්නකොට වතුරට දාලා වතුර ක්‍රිස්ටල් වෙනකොට හැඩේ ලොකු වෙනසක් තියෙනවා කියලා ජපානයේ හොයන තියෙනවා. ඉතින් එතකොට ඒ වතුර ක්‍රිස්ටලයිසේෂන් එක වගේ තමයි අපේ ලේවල් වලට වෙන ඉම්පැක්ට් එක. ඉතින් ආ ගිහිල්ලා මයිත් එක පේපර් එකක් ප්‍රසන්ට් කරා. ඉතින් ඒක පිළිගත්ත කාරණාවක්. අපි කියන්නේ ඊටත් වැඩිය කරන පිරිත්. උස්ම හෝ ඉඳගෙන ඉන්න බව හෝ ඇවිදින බව හෝ කියලා පොඩි සිම්පල් වැඩක්. භාවනා කියන වචනේ පාවිච්චි කරන්න එපා. සතිමත් වීම සඳහා පොඩි ක්‍රියාකාරකමක් කියලා දෙන්න. අපේ අම්මට කියන්නේ ගියාම අපේ අම්ම ඉස්කෝලේ දෙකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මං කිව්වා මෙනෙහි කිරීමක් තියෙනවා. අනේ ඵලයන් යන්න උඹලට ඕවා තේරෙනවද අපිට තේරෙන්නේ නැහැ කියලා. බෑග් එකේ ඉඳලා මම ඊට පස්සේ කිය වෙන කාටවත් නැහැ. ඒ දවස්වල මට බණ කියන්න හිටියේ නැහැ ඕගොල්ලෝ. මයිලා අම්මා විතරයි හිටියේ. අම්මට කියලා අම්මා මට කියනවා මේ එක දවසක් නිින්ද යාගෙන එනකොට ඉඳගෙන භාවනා කරනවා හැබැයි. බුද්ධානුසුති අනම්මනම් කියලා කියනවා. නිින්ද යනවා කියලා මෙනෙහි කරනකොට ඒ නිින්ද යෑම අඩු වෙන්න පටන් ගත්තා කියලා. හැබැයි පස්සේ නිින්ද ගියාලු. එහෙම කියලා මధుරේ කනකොටම ගහන්න අත උස්සන ගමන් කපාට මතක් වුණාලු මරණ එක හරිත් නෑ. මේ පොඩි එකා කිව්වනේ මේක මధుරෙක් කියලා මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරන්න හිතනවාලු. ඉතින් ටිකක් වෙලා ඉනකොට මේ කඩප්පුලිය දෙවෙනි සැරේටත් විද්දලු එතනම. එතකොට ගහන්න හදනකොට ආයෙසරයක් මතක් වුණාලු. ඊට පස්සේ මధుරවත් දන්නේ නැතුළු නැගිටලා බලනකොට පොඩි සිලන්දුවක් විතරක් තිබුණයි කියලා කිව්වා. මම කිව්වා කොච්චර වටනවද කියලා. අනේක පොඩි දෙයක් අල්ලලා දෙන්න අම්මට. ඒකල පුළුවන් නම් තව heart attack එකකුත් දෙන්න. එතකොට හරියට ඔයාට රිසර්ච් එක හරි. ඊට පස්සේ ඔයාට heart attack එකක් ගෙන්න ගන්න. නැකත් බල හිටපන් ඈ වැඩි කරන්නේ නැකත් බලන්නේ නැහැ හැමදෙන්නේ මේ ගෙදර ඉතින් දැන් මම ඉන්නේ අර හැමදෙරෝක විදිහට ඒරොප්පේනේ කියන්නේ කොරෝනා ඉවර වෙනකන් යා ගන්න විදියක් නැහැ අර මේ සම්මල්ලක් හදලා දෙන්න ඩේවිඩ් අයිකිගේ වීඩියෝ එක බැලුවා නම් හරි ඩේවිඩ් අයිකි දන්නවද ඩේවිඩ් IC KY ඩේවිඩ් අයිකි ඔන්න තියෙන මේ දවස්වල කොරෝනා වලට වෙනම ඊයේ තිබුණා පැය 3ක ඩිස්කෂන් එකක් මොන තරම් පජයක්ද කියන්නේ කියලා. ලන්ඩන් රියල් කියලා තියෙනවද මේක තියෙන අන්න ඒකට බලන්න. ලන්ඩන් රියල් කියලා උන් ඔය කොන්ස්පිරසි එකයි වැක්සින් එකයි කොරෝනා එකයි ඔය ටික ගැන කතා කරනවා ඩේවිඩ් අයිකි ෆස්ට් ආපු ගමන් ඔගේ වීඩියෝ එක තහනම් කරා. YouTube කැපුවා. දැන් ඊයේ වෙනකොට වැඩිම ගාණක් දැකලා පැය 3 සාකච්ඡා කරලා ඌ කියනවා මේ මිනිස්සු එයා කියලා තිබ්බ කල්යතු මේ ලැහැත්ති කරන හැටි රජේවල් ඔය 5G සිස්ටම් මනම් කියලා. ඉතින් ඒක ඒව බලනකොට තේරෙයි කොච්චරක් අපි මේ ගුවන් විදුලියේ නැට වෙනවද කියලා. ඉතින් මං කෙලින්ම චෝදනා කරනවා බල නැකත් බල ඉන්නේ කියලා. අපි වතුරට බහැලා ඉන්න කොයියෝ හරිද? මමත් දනිපනි ගහනවා ඉතින් මං කොහොමද කරන්නම් ගොඩ බුදුහාමුදුර කියනවා අප්පකාතේ මිනිස්සේසු තේජනා මට මතක නෑ මේ වැඩ එකෙක් දෙන්නෙක් වතුරට බහැලා පීනද්දි ගොඩ ඉන්න කට්ටියත් අර වතුරට බහැපික වගේ පීනලා කියනවලු ඕම නේ පීනන්නේ මෙහෙමයි කියලා. අතායන් ඊතරා ජනා ඊතරා පජා තිරමේවාණු දහවති එක ගොඩ බිම ඉඳගෙන කියනවා අපි නෑ අපි ගොයියෝ බහැලා ඒ නිසා තවත් බලබලා ඉන්න එපා. ආයෙ කියන්න එපා මට මෙහෙම තාම බැරි වුණා මම මීසිකල එන්න හදනවා. මේ ආවොත් එහෙම ඔබ ගන්නෙත් නෑ උඩට. බලෙන් හරි එනවා. හරි දෙන්න. අපි එදාට කොරෝනා කතා දානවා. එදාට කොරෝනා කතා කියන බෑ. එතකොට මම කොරෝනා. නැති වෙලාවට කොරෝනා නෑ. එහෙයි අපේ හරි ඉස්සෙල්ලා පුංචමකට දාපන්. පුංචමකට දාපු ගමන් ටක් ගාලා අම්මා වැටෙනවා. උඹ කිව්වට අහන්නේ නෑනේ. පුංචමකට දී ගත්තොත් ඔන්න අම්මට දෙයි. අම්මා ඊට පස්සේ අම්මට දීපේක පුතාම කණ එකයි තියෙන්නේ. අම්මාගේ ගැටලුවක් නෑ අපේ ආමතුන්නේ පුංචි අම්මා මෙහෙණින් වහන්සේ කෙනෙක්ට අහු වෙලා ඉන්නේ. එතනින් මං හිතන්නේ මට ගලවන්න පුළුවන් කියලා. ඒක නම් භයානකයි.
කිව්වා මොකද? යෝවා කියන්නේ කියලා නිකන් අපරාධය අපි නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා. අනවශ්‍ය කතා හැමදෙන්නේ නේද? ඒක නිසා ඔය ක්ලිප් එකක් අරගෙන මයින් සතිපාසලේ ක්ලිප් එකක් ගන්න අම්මට කියන්නේ මෙන්න මේක බලලා හතරේ පන්ති ළමයිටත් කතා හොඳටම හොඳයි ඔය පිළිත් කියන පොඩ්ඩකට ඉස්සලා පොඩ්ඩක් සක්මන් කරලා හරි ඉඳගෙන හරි ඒකට සුදුසු ක්ලිප් එකක් හොයලා දෙන්න. එහෙයි අපේ හැමදෙන්නේ. හොඳයි. දරුවන් සරණයි. දරුවන් සරණයි. දරුවන් සරණයි අපේ හැමදෙන්නේ. සුවපත්. ඔය දෙදෙනෙක් අත උස්සගෙන හිටියා දැන් මේ මිනිස්සයා කියන දේ අහනකොට එපා වෙන්න ඇති. මම අත ඉස්සලා තියෙනවා. පද්මා ඔයාගේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. ගාරුතර ස්වාමින් වහන්සේ ඔව් මගේ ප්‍රශ්නේ භාවනාව ගැන නෙමෙයි මං හිතන්නේ මේ ප්‍රශ්නය මං හිතන්නේ හැමෝටම පොදු දෙයක් මගේ ගෙදර අවුරුදු එකමාරක විතර තිස්සේ ලේම් පවුලක් පදිංචි වෙලා ඉන්නවා දෙන්නගෙන් පටන්ගෙන දැන් 6 දිනක් වෙලා ඉතින් දැන් නම්බර් මං අයින් කරන්න පෙස්ට් කන්ට්‍රෝල් එකට කිව්වහම ඒගොල්ලන් කිව්වා නීතියෙන් ඒගොල්ලන්ට අයින් කරන්න බෑ මරන්න වෙනවා කියලා. ඒගොල්ලන් මේ රටේ සත්තු නෙමෙයි පිටින් ආපු සත්තු කියලා මේ දඬුලේනු කියන කට්ටිය මහා විශාල ඩැමේජ් එකක් කරනවා. මගේ වයරුත් කපයි මගේ මෙව්වත් කපයි ලී කැලිත් කපයි ගෙදර විනාශ කරලා දායි. අනිත් එක ගෙවල් මගේ ගෙදර විතරක් නෙමෙයි පිට ගෙවල් වලත් පැල කනවා මට පේනවා හරි හුරුතලින් දඟලනවා. නමුත් මම ඉන්න මම මොනවා කරන්නද දන්නේ නැහැ. කොහෙද පදිංචි? එංගලන්තේ හැරෝවල ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගේ භාවනා කරනවා මම කවදාවත් සත්තු මරන්නේ නැහැ. නමුත් ඉන්න තත්ත්වේ හරි භයානකයි. ඔය එතකොට මේ කියලා ගෙන්න ගත්ත කට්ටියක්ද නැත්නම් උන් විහිම ඇවිල්ලා පදිංචි වෙලාද? උන් විහිම පදිංචි ඇවිල්ලා මගේ ලොෆ්ට් එකේ ඉන්නේ. උන් සද්ද කරනවා හරි. මට වෙලා තියෙන්නේ මෙහි අපි මේ පූසෝ ඇති කරලා දැන් නංගිට පැටව 3 දෙනෙක් හම්බෙලා නංගිගේ අම්මට දෙන්නෙක් හම්බෙලා උන් ලොකුත් වෙලා දැන් අර ගමේ ඉන්න පූසෙකුත් ඇවිල්ලා ඔය තරණ ඉතර කරදරයක් නෑ හැබැයි කරදරයි තමයි. ඒක නිසා මේ මම කරන්නේ එක එකටවත් අත දාන්න යන්න ස්වභාවික ක්‍රමයට යන්න අරින එකයි. ඒ කියන්නේ ඔය දඬුලේනට ස්වභාවික කන්ට්‍රෝල් එකක් නැද්ද ඔය පරිසරේ? නෑ ස්වාමීන් වහන්සේ දඬුලේනට මේගොල්ලන්ට නීතියෙන් කියන්නේ පණ පිටින් අල්ලලා ගෙදරින් පිටයි අල්ලගත්ත තැනින් වෙන තැනකට ගෙනියන්න තහනම් කියලා. මම Google එකේ කියවලත් බැලුවා. කිසි විදිහකින් මම 5-6 තැනකට කතා කරා. ඒකම මම මේ බිල්ඩර් කෙනෙක් ගෙනල්ලා මේක සීල් කරන්න කියලා හැදුවා. ලොකු ගාණක් වියදම් වෙනවා. ඒකුණත් මට කමක් නෑ. නමුත් ඒක කරත් උන් හාරගෙන ඒගොල්ලන්ගේ ගෙදරට යනවලු උන්ට පුළුවන්ලු ඒක අර ඒගොල්ලන්ගේ තැනට යන්න. නායකයා උද්ද ඉඳගෙන නිකන් වටපිට බල බල ඉන්නවා. ඔව්. ඉතින් මයිලගේ ඒකට නම් එහෙම කියන්න උත්තරයක් නැහැ. මොකද එමෙ ප්‍රාණඝාතයකට හෝ ඒ වගේ දෙයකට උපදෙස් දීමක් කරන්න මට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ඉතින් ස්වභාවයට ගැලපෙන්නේත් නෑනේ. ඉතින් ඒක නිසා මේ එහෙ තියෙන මිනිස්සුන්ට කිව්වොත් මේ මිසු ගාව ඔය සත්ත්වානුකම්පා මොනක්වත් නැහැ. ආවා වැඩේ කරලා යනවා. ඒක ස්වභාවික ක්‍රමයක් තමයි ප්‍රීඩේටර් කෙනෙක් ඇති කරන එක තමයි කිට්ටු කරන එක තමයි හොඳ වැඩේ. ඒතර පූසෙකුත් ඉන්නවද ගෙදර? නෑ ස්වාමින් වහන්සේ පූසෙකුත් නෑ. ඔව් ඒකත් ටිකක් ඔය දඬුලේනට නම් පූසගෙන් දෙය අහන්නේ. ඒ නිසා ඉතින් මම කියනවා සෝරි මට ඒකට නම් මේ හිතා ගන්න බෑ උත්තරයක්. ඒක තමයි ස්වාමීන් වහන්සේ මගේ තව ප්‍රශ්නයක් තියෙනවා දැන් බැරි වෙලාවක්වත් මම මේගොල්ලන්ට කිව්වොත් මගේ අදහස චේතනාවක් නෑ මම මරන්න නමුත් මම ඉන්න තත්ත්වය හැටියට මට වෙන choice එකක් නෑ කියලා හිතෙනවා මම මේගොල්ලන්ට කිව්වොත් මේ ප්‍රාණඝාතය කියන්නේ 6 දිනක් ලේන්නු මැරෙනවා කිව්වොත් හා කියලා කිව්වොත් මට ඉතින් මම අපාගාමී වෙනවද එහෙම වුණොත් ඔය ඒක හරි අමාරුයි පිටේ ඉඳලා කෙනෙකුට මේ පර්ස්පෙක්ටිව්ස් බලන්න මට ගන්න අමාරුයි මේ මට හැබැයි ප්‍රශ්න තේරුම් ගන්න බෑ හැඟීමක් නැහැ කියන එක නෙවෙයි හැබැයි මට එහෙම මේකක් නැහැ මම උත්සාහයක් කරලා බලන්නම් ඔය වින්සන්ට් වගේ කාට හරි කියලා හිටියොත් වින්සන් බල්ලා කියයි ඔකට කරන්න තියෙන උත්තර වින්සන් ඉන්නේ ලන්ඩන් වල මම ලියලා ඉන්න හැබැයි මට මේ
මට උත්තරයක් ලැබුණත් හරි මේවා කරන්න මේකෙන් අර කොමියුනිකේට් කරන්න ක්‍රමයක් නැහැ. මට ඊමේල් එකක් ලියලවන්න ඈ. හොඳයි ස්වාමීන් වහන්සේ මේ වින්සන්ට් අල්හක්කොන්ද? ඔව්. වින්සන්ට් කියන්නකෝ. ඕකේ ස්වාමී. වින්සන්ට් කියන්නේ අපි මේ වගේ මිනිහට කොමන් සෙන්ස් තියෙනවනේ. මොකද්ද කරන්න කියලා. හරි. ඔකයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් නම් වෙලාව හරියාගෙන ඉන්නේ ප්‍රියංකා. පිළිසරණ ආරාමයෙන් අප ඉස්සිලා තියෙනවා. මෑණි කෙනෙක් වෙන්නේ නැති. මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මෑණියෝ. තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ. සතිමත් වීමේදී ලද අත්දැකීමක් සම්බන්ධයෙන් මම වැඩි කාල වේලාවක් ගන්න නැහැ. ස්වාමීන් වහන්සේ අපි පර්යංක භාවනාව සිදු කරන විට අපිට ඔබ වහන්සේ යම් කිසි තැනක සඳහන් කරා මේ තදමාරුව දකින්න කියලා. ඒ කියන්නේ සිත පිට ගිහිල්ලා එනකොට සහ අරමුණෙන් අරමුණ මාරු වෙන ඒ දේ අල්ලන්න කියන ඒ ස්වභාවයක් වගේ මට තේරුනේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කය පරයන්ක භාවනාවක ඒ කරනකොට කය සැහැල්ලු වෙලා අපි නිකන් අර ෆ්ලයිට් එකක නැගලා යනවා වගේ ස්වරූපයක් දැනෙන්නේ. ඒ අවස්ථාවල අර චංචන කම්පන වගේ කයේ දැනෙනවා, විදුලි කෙටීම් වගේ ඒ ස්වභාවයන් අත්දකින්නවා. ඉතින් ඒ වගේම දැන් ඊයේ ධර්ම සාකච්ඡාවක් කරනකොටත් ඒ කියන්නේ අර පියවි ඒ භාවනා නොකරන අවස්ථාවේදී පවා අර අරමුණ මාරු වෙද්දී ඒ විදුලි කෙටීම් වගේ ස්වභාවයන් අත්දකින්නවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපේ එදිනෙදා ක්‍රියාකාරකම් කරනකොට මේ කය ඒ කියන්නේ ක්‍රියාකාරකම් සිදු කරත් අර මනස අපි සතිමත් භවයේ ලද ඒ අත්දැකීම් ඒ ස්වභාවයන් ඒ කම්පන චංචන විදුලි කෙටීම් වගේ අර අරමුණු මාරු වෙන ඒ දේවල් අත්දකින්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේගෙන් මේ සම්බන්ධව යම් දෙයක් දැනගන්න කැමතියි. ඒක දැන් ඒ කරගෙන යන වැඩේට හෝ දෙයකට බාධා ස්වරූපයක්ද තියෙන්නේ නැත්නම් වෙනදා නොදැක්ක අලුත් යමක් දකින්න බවද ඔයකින් කියවෙන්නේ? කරගෙන යන වැඩේට අරියාදුවක්ද අත්තලක්ද? ඒකෙදි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ වෙනදාට වඩා අර ප්‍රබෝධමත් ගතියක් මනසේ අත්දකින්නවා. කියන්නේ අර අපි හැම කියන්නේ සිතින් කයින් වචනින් මේ කරන එදිනෙදා ක්‍රියාකාරකම් තුල අර පිටිපස්සෙන් ඉඳලා තවත් මොකද්ද බලන් ඉන්න ස්වභාවයක් අර අපි හරි ඒක තමයි දැනෙන්නේ අරියාදුවක් කරන විදිහට ඔත්තු බලන ස්වරූපෙද නැත්නම් අත්තලක් විදිහට බලා සිටීම නිසා අනතුරු අඩු වෙන ගතියක්ද? අරියාදුවක් කියලා කොයි වෙලාවක දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එච්චරයි ඒක ඕම යnderින්ද ඔය දොරට පාලයා හොඳට වැඩ දැන්. යාගේ සර්විලන්ස් වැඩි වෙලා යාගේ නිරීක්ෂණي වැඩි වෙලා තියෙන. එතකොට අපි බලාපොරොත්තු වෙන පඩියට වැඩි මිනිහා වැඩ කරනවා. සතිය එහෙම තමයි ඒක අඛණ්ඩ වේගන යනකොට වේපුල්ල සතියක් වේගන එනකොට අපිට හිතා ගන්න බැරි විදියට අජ්ජත් බහිද්දා මේ වගේම අතීත අනාගත දේවල් එයා ගලපන්න පටන් ගන්නවා. අපි එයාට එහෙම කරගෙන යන්න ගන්නවා බාධාවක් නැත්තක්කල් ඈ. එහෙමයි ලොකු. අතිරේක ලාභයක් විදිහට සලකලා කරගෙන යන එකයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පුළුවන් තරම් වාර්තා තියාගන්න ඒක Tamanට උදව් වෙයි ඈ. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ලොකු. අවසරයි ස්වාමීන් වහන්සේ. දැනට නම් කවුරුත් තාම අතක් ඇසවලා නැහැ. කයිද කනකාටුද? නෑ ඉතින් මං කනකාටු වෙලා වැඩක් නෑ නේද? වැඩ වෙලාව ගිහිල්ලා තියෙන අපි නිසා අත උස්සන්න එපයි කියලා අපි යන දැන් එක පැයක් ගිහිල්ලා තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි මෙතන නතර වෙනවා හරියට වෙලාව හරි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.